බිඳ වැටුණු දේශයට නව බලාපොරොත්තුවක් කැඳෙන එකම බලවේගය ජාතික ජන බලවේගය. මේ බිඳ වැටුණු දේශය ගොඩනගන්න අවශ්‍ය කුමන නායකත්වයක්ද? ඒ අන්කවරක්වත් නෙවෙයි සාමූහිකත්වයෙන් මේ රට ගොඩනගිය හැකි නායකත්වයක් සාමූහිකත්වයකට සමගියෙන් එකමුතුව රට ගොඩනගිය හැකි නායකත්වයක් තමයි අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ. එහෙම නැතුව සමහරු තැන් වල පම්පෝරි ගහනවා වගේ මම තමයි කෙරුමා මම තමයි යුගත මම තමයි ජගත නෑ මේ රට ගොඩනැගීමේ එකම බලවේගය ඒ සාමූහිකත්වය ඒ සමගිය ඒකමුතුකම රැඳුණු ගොඩනැගුණු එකම වේදිකාව ජාතික ජන බලවේගය වේදිකාව ඒ ජාතික ජන බලවේගයට නායකත්වය දෙන ඒ සාමූහිකත්වයට නායකත්වය දෙන ඒ සාමූහිකත්වය පෙරටගෙන යන ජාතික ජන බලවේගයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයාට ආදරණීය අනුර දිසානායක සහෝදරයාට ආරාධනා කරනවා ඔබ වහන්සේ සදා ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේලාගෙන් මගුලවිතුමන්ලාගෙන් කුරුක්කල්තුමන්ලාගෙන් පියතුමන්ලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගෙනු ජාතික ජන බලවේගයේ නියෝජනය කරන එහි විධායක සභාව නියෝජනය කරන සහෝදරයන් සහෝදරවරුන් සියලු දෙනාගෙනු මෙතෙන්ට සහභාගී වෙලා ඉන්න දසදහස් සංඛ්‍යාත ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි. අද ජනාධිපති මන්දිරේ සාකච්ඡාවක් තිබ්බා මේ රට හදන යෝජනා ගන්න. එහි එක්කෙනෙක් බැසිල් රාජපක්ෂ. රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා දැනටමත් නඩු 7-8ක් තියෙන බැසි. හොරා. අනිත් එක්කන රනිල් වික්‍රමසිංහ මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරපු මහ බැංකුවෙන් कोटि प्रकोटि गणं हुरकं करपु वंचनिकयන් ආරක්ෂා කරපු රනිල් අනිත් පැත්තේ ජනාධිපතිකම නිසා නැත්නම් අධිකරණයෙන් බේරිලා නෙවෙයි ජනාධිපති පුටුවේ වාඩි වුණාට පස්සේ අධිකරණයෙන් මුක්තිය ලැබුණා නැත්නම් අධිකරණයෙන් නිදහස් වුණා නෙවෙයි මහජනගේ දේපල कोटि प्रकोटि गणं හොරකම් කිරීම පිළිබඳව විශේෂ අධිකරණවල නඩු තිබ්බා. ඔව් එයාගේ ලෝයර් කිව්වා නඩු 35 කියලා. ජනාධිපති මුක්තිය නිසා නඩු වලින් ගැලවුණු ජනාධිපති. අනිත් එක්කෙනා ඔහුගේ දැන් ඒක අරුණ පුදුම වැඩ. මේ ජනාධිපති වෙන්න කලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාලට කිව්වා පඹේ කිව්වා. මතකද? ඊට පස්සේ හිටන් කිව්වා. හුටන් කිව්වා. දැන් ඒ ජනාධිපති වේදිකාවට අවිලා කියනවා එයාගේ කාලේ টොප් කියලා. දැන් එහෙනම් කොහොම තියෙන්න ඕන? අන්න එයත් හිටියේ. ඊළඟ
කඩා වැටෙන ග්‍රීසියේ බැඳුම් කර අරගෙන ඩොලර් මිලියන ගණනක් රටට අහිමි කරපු සේවක අර්ථසාධක අරමුදලේ ධනය කොටස් වෙනදපොලේ ආයෝජනය කරලා කෝටි දහස් ගණනක් සේවක අරමුදලට පාඩු කරපු එක්සත් ජනපදයේ CIA කාර්යයක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරලා අවුරුදු 12කට හිරේ ඇරියා. ACI කාර්යයට කබ්‍රාල් ගෙවලා තියෙන ඩොලර් මිලියන 6මාරක්. අන්නේ ඒ කබ්‍රාල් රටේ ප්‍රශ්න විසඳන්න ඊළඟ තමන්ගේ අවුරුදු 10ක ජනාධිපතිවරේ කාලේ මේ රට මහා ණය බරක හිර කරලා ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පවුල තර කරගත්තු රාජපක්ෂ මහින්ද අපිටත් ලියුමක් එව්වා ඒ සර්වපාක්ෂික සමුළුවට එන්න කියලා. අපි ඉතින් ගොඩාක් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන එක වැඩක් නැහැ. අපි ගියා නම් කියන්නේ එකයි. අනේ ගෝඨාභය දැන් ඕගොල්ලෝ ඇති බැහැලා යන්න. ඉතින් ඔය සමුළුවට ගියත් කියන්නේ ඒක. මේ රට මේ විනාශයට පත් කරන ලද ආර්ථිකය හපයපවට පත් කරන ලද අපේ රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට හෙළන ලද මේ පාලකයන් එක්ක මොකද්ද කියලා සාකච්ඡා රට හදන්න. තියනවද එහෙම සාකච්ඡාව? නෑ. අද අපි මේ නුගේගොඩ ආවේ නෝකටවත් නෙවෙයි. වෙන කිසිවකට නෙවෙයි මේ නුගේගොඩ ආවේ. රාජපක්ෂලා දැන් ඕගොල්ලෝ යන්න. හැබැයි මම මෙහෙම ශිෂ්ට භාෂාවෙන් වේදිකාවේ කිව්වට පෙට්‍රල් සෙඩ් එකක් ගාවට කියොත් කියන්නේ ඔහොම නෙවෙයි. මොකද කියන්නේ? මම මෙහෙම ශිෂ්ට භාෂාවෙන් කිව්වට ගෑස් පොලිමක් ගාවට ගියොත් කියන්නේ මෙහෙම නෙවෙයි. ඒ නිසාද රට පුරා පීඩාවටපත් වූ ජනයා ඔව් එහෙම ගොඩක් අය කියනවා. ඇත්ත. ඒක තමයි අද ඇත්ත. එයි දරුවගේ කුසගින්න නිවා ගන්න කිරි පැකට් එකක් ගන්න බැරි නම් මිල අධික නම් හිගයි නම් අම්මට ඒ වේදනාව වෙන්නේ නැද්ද? පාසල් යන දරුවට විභාග ලියන්න ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරගන්න කඩදාසියක් නැත්නම් අම්මා තාත්තට අඳුනාව ඒ ආවේගයේ ඉන්නේ නැද්ද? කුඹුර වගා කරගන්න පොහොර ටිකක් නැතුව වගා කරපු කුඹුර අස්වැන්න නෙලන්න යන්ත්‍ර සූත්‍රයක් නැතුව ඉන්න ගොවියට එද උඹලා ඵලයල්ලා කියන වේගයක් ඉන්නේ නැද්ද? දීවර රස්සාව කරලා තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරගන්න දීවර ජනතාවට මූදු යන්න තෙල් ටිකක් ගහගන්න බැරි නම් ගෝඨාභයලට රාජපක්ෂලාට ආණ්ඩුවට එහෙම කියන්නේ නැද්ද? ඒ නිසා අපි ටිකක් මේ කතා කරන්නේ ශිෂ්ට භාෂාවෙන්. ඊට වඩා වෙනත් භාෂාවකින් තමයි අද ජනතාව මේ පාලකයෝ ආමන්ත්‍රණය කරන්නේ. ත්‍රිවිල් රියදුරාට එදිනදා ලොරියක හයර් කරලා ජීවත් වෙන රියදුරාට එදිනදා තෙල් ටිකක් ගහගන්න බැරි නම් කුස්සියට උයා ගන්න ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරි නම් කුඩා ආපන ශාලාවක් කරන කෙනාට ආප්පයක් පුච්චන්න තේ එකක් හදාගන්න ගෑස් ටිකක් දෙන්න බැරි නම් මොකටද මේ පාලකයෝ? ඒ නිසා අද මේ නුගේගොඩ නගරය දසදහස් ගණන් වලින් ජනතාව පිරීලා එක්රැස්ලා කියනන් කවරක්වත් නෙවෙයි රාජපක්ෂලා උඹලා දැම් ඵලයල්ලා. ඔව් හැබැයි මෙහෙම කිව්වට දැනෙන
දැනෙන්නේ නැති බව අපි දන්නවා. මේ හිරි වැටුණු නායකයෝ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ යෝගට් හදන හැටි බලන්න යනවා. මේ තරම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ දෙමඩ කොට කෝච්චි පෙට්ටි බලන්න යනවා. මේ තරම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ සෑම සෙනසුරාදාම ඥානක් හම්බෙන්න යනවා. මම දැක්ක මේ ළඟදී YouTube නාලිකාවක් එක්ක සාකච්ඡාවකට එකතු වෙලා උදේ ගම්මන්පල කියනවා එයත් යනවලු. එහෙදි ගෝඨාභය හම්බුණාලු. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා රටේ ජනතාවට වග නොකියන පාලකයෝ, ජනතාවගේ පීඩාවට පිළිතුරු හොයන්නේ නැති පාලකයෝ, ජනතාව අන්ත අසරණ භාවයට ඇදලා දාපු පාලකයෝ පළව හරින්න ඕනේ නැද්ද? පළව හරින්න ඕන. ඒ නිසා අද මේ නුගේගොඩ නගරයේ ගිගුම් දෙන්න අපි හඬගා කියන්නේ යවන්න ඕන. සහතිකයි යවනවා. ඒ විතරක් නෙවෙයි. මොකද තියෙන පාලනේ? මෙරටේම විලම්බිත පාලනයක් තිබෙන්නේ. මහාචන්ද ඉවර වෙලා යාන්තම් මාස 18යි. මේ මාස 18ට කැබිනට් සංශෝධන 21යි. මොකද වෙලා තියෙන්නේ? මාස 18යි මගව ගැසට් නිවේදන 21ක් තිබෙනවා. එක්ක ආයතනයක් ගලවලා තව ඇමති කෙනෙකුට දෙනවා. එක්ක ඇමතිකමක් ගලවලා තව කෙනෙකුට දෙනවා. එක්ක විෂයක් පැත්තකින් තියෙනවා. මොකද්ද මේ වල විකාරේ? රටක් පාලනය කරන්න. මාස 18ට අමාත්‍යාංශ සංශෝධන 21යි. 21කින්ම නාමවලට වැඩියෙන් බෙදෙනවා. එක සංශෝධනයක් එනවා. එතකොට යා ක්‍රීඩා ඇමති. ඒ සංශෝධනය එනකොට එයාට එකතු කරන ප්‍රාදේශීය සංවර්ධන ඇමති. මට ඒගොල්ලන් එක සමීප හිටපු කෙනකින් මං ඇහුවා අඩුම තරමේ මේ මෑන්ට උක අප්සෙට් කියලා තේරෙන්නේ නැද්ද කියලා. ඒතකොට කිව්වලු නෑ නාමල්ට ඇමතිකමක් දෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූණේ මලක් පිපුණා වගේ. මහින්දගේ මූණේ මල් පිපුවන්න. එහෙමයි කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූණේ මලක් පිපුණා. එයාගේ ඇමතිකම දෙනකොට නාමල්ට මොකද්ද මේ විගඩම? මෙම රටක් පාලනය කරන්න පුළුවන්. පහුගිය මාස 18ට ආයතන සභාපතිවරු, අමාත්‍යාංශවල ලේකම්වරු, වැදගත් ආයතන අධ්‍යක්ෂකවරු 30කට වඩා එක්ක අයින් කරලා තිබෙනවා, එක්ක ඉල්ලාස්වලා තිබෙනවා. ඒ නිසා අරාජිකත්වයක් නිර්මාණය කරපු පාලනය. ඒ පැත්තෙන් බැලුවත් පළව හරිනවා. ඊළඟ මහජනක ධනෙ රටේ ආර්ථිකය කඩා වැටිලා විශාල ගැටලුවකට රටේ පොදු ජනයා මුහුණ දීලා තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500කට වඩා වරාය හිරවලා කර්මාන්ත කරුවන්ට Tamanට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න විදියක් නැහැ. සමහර නැව් සමාගම් ලංකාවේ වරායට එන්නේ නැහැ. විශාල ආර්ථික කඩාවැටීමක් තිබෙන වෙලාව. අපි මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ කිව්වා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය, මේ අනුගමනය කරමින් තිබෙන දූෂිත දේශපාලනය අපේ රට මුළු මහත් ව්‍යසනයකට පත් කරන බව ඒක අපි දුර දැකලා කල් තියලා කිව්වා. මීට දශක 3කට විතර තිස්සේ අපි කියනවා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අපිට කිසිවක් ඉතුරු නොකරන ආර්ථික ප්‍රතිපත්තිය. මේ අනුගමනය කරමින් තිබෙන දේශපාලන ප්‍රතිපත්තිය මහජනක ධන කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන
මහජනක ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන මහජනයාගේ ධනෙ තමන්ගේ පවුල් වට තමන් වට ඉන්න චෞරවලලක් වට බෙදා ගන්න දේශපාලනය. මේක නෙවෙයි මේ දේශපාලනය. මෙච්චර අර්බුදයක් තිබෙන වෙලාවක සීනි වලින් විතරක් ආණ්ඩුවට අහිමි වුණු බදු ප්‍රමාණය කෝටි 1100යි. සමහර වාර්තා කියන කෝටි 1500යි. මෙච්චර අර්බුදයක් තිබෙන වෙලාවදී තමගේ ගජමිතුරන්ට පොල්තෙල් ආනයනය කිරීම හරහා වංචා කරන්න ඉඩ දෙනවා. මෙච්චර අර්බුදයක් තිබෙන වෙලාවකදී හයිවේ හදන්න තමගේ ගජමිතුරන්ට ලබා දීලා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා. මහාමාර්ග නියෝජ්‍යමති අයින් වෙලා. ඇයි? කොටස හම්බෙලා නැහැ. ලංසා ජොන්ස්ටන් තනියම ගන්නවලු අනිත් අයටත් දෙනවලු. පුළුවන් නම් මම කියනවා ලංසා ඉවත් වෙන කලින් ජනාධිපතිට යවපු කරුණු 4 ලිපිය දාන්න. මේක වෙලා තියෙනවා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන පාලකයෙක්. පළවහරින්න ඕනේ නැද්ද? පළවහරින්න ඕනේ නැද්ද? ඒ පළවහරින්න ඕන මේ පාලකයන්. ඒ විතරක්ද? අපේ රටේ මහා ජාතික සම්පත් විවිධ රාජ්‍යයන් සමාගම් වෙත අද පවරමින් තිබෙනවා. අපි දන්නවා අපේ රටේ ආර්ථික සංවර්ධනයේදී අපේ රට පිහිටීම වැදගත්. අපේ රට පිහිටීමත් එක්ක ආර්ථිකය ගොඩනගන්න වැදගත්ම තැන මොකද්ද? වරාය. ලෝකේ ඉතා වැදගත් තැනක අපේ රට පිහිටා තිබෙනවා. ලෝකේ ප්‍රධාන නැව් මාර්ග 4ක් ආසන්න අපේ රට පිහිටා තිබෙනවා. ඒ නැව් මාර්ග 4 වසරකට නැව් 36000 ගමන් කරනවා. අපේ කොළඹ වරාය ලෝකේ වරාය වල අතර 26 වෙනි ස්ථානයේ. වසරකට කන්ටේනර් ලක්ෂ 75ක් හුවමාරු කරනවා. අපේ රටේ ගොඩනගන වැදගත්ම මරමස්ථානය වරාය. මොකද කරේ? මහින්දගේ ආණ්ඩුව කොළඹ වරායේ දකුණු ජැටිය චීනට වික්කා. ඉතුරු ටික බටහිර ජැටිය ඊයේ පෙරේදා අදානිට වික්කා. කෙරවල පිටියේ බලාගාරේ විදුලිය තෙල් බලශක්ති කියන්නේ රටක ආර්ථිකය රටක ජාතික ආරක්ෂාව මේ දවස්වල අපට පේනවා තෙල් නැතුනොත් මොකද වෙන්නේ? විදුලිය නැතුනොත් මොකද වෙන්නේ? ඒ නිසා අපි වගේ කුඩා රටක තෙල් වෙළඳපොළක් විදුලිය වෙළඳපොළක් ගෙන බලශක්ති වෙළඳපොළ ආණ්ඩුව අතේ තියාගන්න ඕනේ. එයි හෙට බලාගාර අයිති කෙනා තමයි විදුලිය තියනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. හෙට තෙල් සම්පත අයිති කෙනා තමයි තෙල් වෙළඳපොළ අයිති කෙනා තමයි අපිට තෙල් තියනවද නැද්ද කියලා තීරණය කරන්නේ. දැන් මොකක්ද අවසානයේදී කරේ? කෙරවල පිටියේ බලාගාරය අපේ රට වටිනා බලාගාරයක් විදුලිය නිෂ්පාදනය කරන බලාගාරයක්. අද ඩීසල් තිබ්බොත් විදුලිය බෙදා හරින්න පුළුවන් බලාගාරයක්. අද ඩීසල් වල ඉඳන් LNG වලට ස්වභාවික වායු වලට කන්වර්ට් කරන්න තාක්ෂණයක් වෙන බලාගාරයක්. බැසිල් රාජපක්ෂ මොකද කරේ? බැසිල් රාජපක්ෂයි එයාගේ ගෝලපාලේ ඇමරිකානු පෝර්ට්‍රස් සමාගමට රෑ 12:06ට අස්සම් කරලා බාර දුන්නේ. ඒක අහනකොට නාමල් කියනවා ඒ වෙලාවේ ඇමරිකාවට දවල්. මේ මෝඩයක් වෙන මොකක්ද? ඒ සම්පත වික්කා. බැසිල් රාජපක්ෂ ඉන්දියාවට යන්න අවස්ථා දෙකක් උත්සාහ කරා. එක වෙලාවෙදි උත්සාහ කරා ගුජරාට් වලට ගිහිල්ලා මෝදිව හම්බ වෙන්න. කැන්සල් වුණා. ඊළඟ උත්සාහ කරා දිල්ලි වලට ගිහිල්ලා මෝදිව හම්බ වෙන්න. කැන්සල් කරා. දැන් ඊයේ පෙරේදා හම්බුණා. හම්බෙන්න කලින් මොකද කරේ? හම්බෙන්න කලින් සම්පූර්ණ වල සූර්ය බල ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර දහස් ගණනක් ඉන්දියානු අදානිට පවර්ලා දුන්නා. මෝදි කියනවා
ඒක දුන්නේ නැත්නම් ඉන්න එපා. උන්න රට. පුනරින් වල තවත් අකර දහස් ගණන් පෝරන සලසුම් කරලා තිබෙනවා. ඒ වගේම යාපනයේ අර්ධද්වීපේ කච්චති වවුනතු ඇතුළු දූපත් ගණනාවක බලාගාර හදන්න ඉන්දියාවට පවරන්න සලසුම් කරලා තිබෙනවා. මොකද මේ කරමින් තිබෙන්නේ? මේ සියල්ල බැසිල් ඉන්දියාවට එන්න කලින් අත්සන් කරන්න කිව්වා. මං ගාව තියෙනවා පහුගිය 18 වෙනිදා කැබිනට් මණ්ඩලයට දා පත්‍රිකාව. අත්සන් කළා දෙන කවුද? ගෝඨාභය රාජපක්ෂ. ඒ කැබිනට් පත්‍රිකා 7ක් තියෙනවා මං ගාව. මේ කැබිනට් පත්‍රිකා 7ම සාමාන්‍ය සඳුදා කැබිනට් මණ්ඩලය රැස් වෙනවනම් සිකුරාදා වෙනකොට කැබිනට් මණ්ඩල පත්‍රිකා ඇමතුරුන්ගේ අතට එනවා. සිකුරාදා වෙනකොට එනවා. ඒගොල්ලෝ ආපු කැබිනට් පත්‍රිකා බලනවා. බලනවද නැද්ද දන්නේ නැහැ. නමුත් බලන්න තියෙනවා. බලලා ඉවරලා කැබිනට් මණ්ඩලයට යනකොට කැබිනට් පත්‍රිකාවන්ට තමන්ගේ අදහස කියනවා. හැබැයි මේ කිසිදු කැබිනට් පත්‍රිකාවක් සිකුරාදා ඇමතුරුන්ගේ අතට ආවේ නැහැ. සඳුදා කැබිනට් මණ්ඩලයට යනකොට කැබිනට් මණ්ඩලයේ මේසෙ උඩ තිබ්බා. මේ කැබිනට් පත්‍රිකා සියල්ලම අපේ රටේ ආරක්ෂාව පිළිබඳ අත්සන් කළද ගිවිසුම්. සමහර ඒවා කැබිනට් මණ්ඩලයට දාන්න කලින් අත්සන් කරලා. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ කැබිනට් පත්‍රිකාව. ගරු මුදල් ඇමතුමාගේ ඉන්දියානු සංචාරයට ප්‍රථම ඩෝනිය නිරීක්ෂණ යානා සම්බන්ධයෙන් වන හුවමාරු ලිපි අත්සන් කළ යුතුව තිබූ බැවින් ඉන්දියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2022 මාර්තු මාසයේ 15 වෙනිදා මේක අත්සන් කරා. මොකද කැබිනට් පත්‍රිකාව කියන්නේ? බැසිල් ඉන්දියාවට යන්න පෙර මොකද මේ කරන්නේ? ඉන්දියාවට යන්න පෙර 15 වෙනිදා අත්සන් කරලා 18 වෙනිදා කැබිනට් මණ්ඩලයට දානවා ආවරණ අනුමැතිය. අත්සන් කරපු එකට අවසර දෙන්න කියලා. මේමයි රටේ ජාතික සම්පත් විකුණන්නේ. ඒ විතරක්ද? ඌව වෙල්ලස්සේ අක්කර 65000ක් අපේ මුතුන් මිත්තන්ගේ ලේ වලින් පෝෂණය වුණු ඇටකටු වලින් පොහොර වුණු මා වනාන්තරය අක්කර දහස් ගණන් සිංගප්පූරු සමාගමට ලියලා දෙන්න සැලසුම් කරලා තිබෙනවා. හරිද? ඇයි? රටේ ජනාධිපතිවරයා රටේ මුදල් ඇමතිවරයා විදේශිකයෙක් ඇමරිකන් කාරයෙක් ගෝඨාභය කියලා නාමිකව පුරවැසිභාවය අයින් කරගත්තා කියලා නෝනට තියෙනවා. නෝනට තියෙනවනම් මහත්තයට ඕන වෙලාවට. හරි. නෝනගේ පවුලත් එහෙ. මෙයාගේ දරුවනුත් එහෙ. බැසිලුත් එහෙ. බැසිලේ දේපලත් එහෙ. ලොස් ඇන්ජලිස් වල. මහජනයාගේ ධනය මහජනයාගේ සම්පත් විදේශිකයන්ට පවර දෙන මේ ආණ්ඩුව පළවාරින්න ඕනේ නැද්ද? පළවාරින්න ඕනේ නැද්ද? පළවාරින්න ඕන. ගෝඨාභය රාජපක්ෂ ඔයගොල්ලෝ දැනගන්න. ඔයගොල්ලෝ මේ රට අතුරු අන්තරාකාරී තත්ත්වයක් තියෙනකොට මේ රට අත්තරලා එක්සත් ජනපදයට පලා ගියපු අය බැසිල් රාජපක්ෂ ඔයගොල්ලෝ දැනගන්න. ඔයගොල්ලෝ මේ මාතෘ භූමියේ වැළලෙන්න ඉන්න අය නෙවෙයි. ඔයගොල්ලෝ මේ රටේ ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා සුවසේ ලොස් ඇන්ජලිස් වල ජීවත් වෙන්න කුරුමානම් අල්ලන් ඉන්න අය. හැබැයි මම අපේ වේදිකාව ඔබ අපි සියලු දෙනා අපි ඉපදෙන්නෙත් මේ මහ පොළොවේ අපි මැරෙන්නෙත් මේ මහ පොළොවේ. එනිසා රාජපක්ෂලා ගෝඨාභය බැසිල් ඕගොල්ලන්ට වඩා සුජාත උරුමයක් සුජාත අයිතිය මේ මහ පොළොව පිළිබඳවත් මේ රටේ ජාතික සම්පත් පිළිබඳව අපට තිබෙනවා. එනිසා මේ විනාශය වැළැක්විය යුතුයි. මේ විනාශය වැළැක්වීම සඳහා
ඔබලා පළව හරින්න. සැකයක් තියාගන්න. ඔව් කිව්වට යන්නේ යවන විදි දන්නවා. මොකද්ද? සාමාන්‍යයෙන් ආණ්ඩුව හමාරු වෙන්නේ ඡන්දවලදී. ඔව් බැලුමට ජනාධිපති ඡන්දෙට තව අවුරුදු දෙකමාරකට වඩා වැඩි කාලයක් තියෙනවා. විවස්ථාව අනුව මහා ඡන්දෙට සාමාන්‍යයෙන් අවුරුදු 3ක විතර කාලයක් තියෙනවා. ඒ විවස්ථාවට ලෝකෙ හැමතැනම ඔප්පු කරලා තියෙන මොකද්ද? දේශපාලනයක් මතු වෙනවා. විවස්ථා රීති රෙගුලාසි ඉක්මවා යන දේශපාලනයක් මතු වෙනවා. ඒක තමයි වැදගත්. දේශපාලනයක් මතු වෙනවා. ඒ දේශපාලන රීති රෙගුලාසි විවස්ථා අනපනත් පුස්තකාලවල අධ්‍යයනයට හොඳයි මහ පොළොවට වඩා නෙවෙයි. දේශපාලන එහෙමයි වෙනස් වෙනවා. ඒ වෙලේ දේශපාලනයක් තිබෙනවා. මයික පසු කියනවා. ඊළඟට මේ පාලනය විතරද පළව හැරිය යුතු වන්නේ. අපේ රට මේ හපයක් බවට පත් කරේ අවුරුදු 74ක් මේ පාලනය කරන කණ්ඩායම් විටින් විට මාරුවෙන් මාරුවට මේ රට විපතට හෙළුවා. අපේ රට ජාතික සම්පත් එක විකුණලා දැම්මා. ජාතික නිෂ්පාදන කඩාවැටලා දැම්මා. අපිට තිබුණු මහා කළමනාකරණ හැකියාවන් දිය කරලා දැම්මා. 1950 දී අපි ලෝකෙට ණය කෝටි 100යි. 2021 වෙනකොට අපේ ණය 2021 අවසන් වෙනකොට අපේ ණය කෝටි 18 ලක්ෂයයි. කෝටි 100ක තිබුණු ණය කෝටි 18 ලක්ෂක කන්දක් කොට ගැහුවා මේ පාලක 74 අවුරුද්දක් තිස්සේ. 1950 දී අපිට ඕන බහණ්ඩ ගෙනල්ලා අපි බහණ්ඩ විකුණුවට පස්සේ ලැබෙන ඩොලර් වලින් ඩොලර් මිලියන 50ක් ඉතුරු වුණා. අපේ අපනයන ආදායම ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 50ක් වැඩි 1950 දී. අද 2021 අවසානයේදී ඩොලර් මිලියන 8100ක් හිගයි. මොකද මේ පාලකය කරේ? ආර්ථික මුළුමනින්ම බිඳවට්ටුවා. සමාජ අපරාධ වැඩි කරා. ඒ විතරක් නීතිය විධානයේට ආධිපත්‍යයට යටත් වෙන රටක් හැදුවා. අද අපේ රටේ නීතිය යටත් කාටද? සාමාන්‍ය පුරවැසියන් විතරයි. අපේ රටේ ඉහළ දේශපාලන වලල්ලක් ඉන්නවා. චෞර ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. ඒකට සම්බන්ධ වුණු ඉහළ රාජ්‍ය සේවය කුඩා වලල්ලක් ඉන්නවා. මේ සමස්ත වලල්ල අපේ රටේ නීතියට යටත් නැහැ, නීතියට උඩින් ඉන්නේ. මේ සමාජයක් හැදුවා. නීතියට වළංගු වෙන දේශපාලකයෝ. නීතිය වළංගු නම් පෞගේද පාර්ලිමේන්තුවේදී මම මෙහෙම ඉන්නකොට කිව්වා ජොන්සන් නැගිටලා කිව්වා මට වංචනකයන්ට දඬුවම් දීමේ බලය තියෙනවා කියලා. ඒ වෙලාවේදී මම නැගිටලා කිව්වා ඒ බලය මට තිබ්බනම් ඉස්සරහා පේලිය ගොඩක් අය ඇතුලේ. පාර්ලිමේන්තුව දිහා බලපුවම කියන්න පුළුවන් කවුද ඇතුලේ ඉන්න ඕන කියලා. නමුත් නීතියට යටත් නැහැ. අපේ රට දේශපාලන සංස්කෘතිය විනාශ කරා. අද ප්‍රාදේශ සභාවේ සභාපතිගෙන් ඉඳන් ප්‍රාදේශ සභාව සභාපති ගාවට ගයක් හදාගන්න අනුමැතිය ගන්න ගියොත් ගාණක් ගෙවන්න ඕන. ඉඩම් විකුණන කෙනෙක් ඉඩමක් කොටස් කරගන්න ගියොත් කොටස් ගන්නට ගෙවන්න ඕන. මාමා ආර්ගමක පාරක් හැදුවොත් ඒකෙන් ගාණ යන්න ඕන. මොකද මේ වෙලාවේ මහා විනාශකාරී දේශපාලන සංස්කෘතියක් හැදලා තිබෙනවා. අවුරුදු 74ක් යනකොට ඒක කෙල පැමිණලා තිබෙනවා. මාරුවට අලියට අතට අලියට පුටුවට අඩියට තකට තක 74 අවුරුද්දක් මේ ගමන ගියා. ගිලා රටේ ආර්ථිකයත් විනාශ කරා. රටේ දේශපාලන සංස්කෘතියත් විනාශ කරා. මුළු රටම හපයක් බවට පත් කරා මේ 74
අවුරුද්දක් තිස්සේ. ඒ නිසා තමයි පහුගියදා හිටපු මහා මාර්ග මත කිරියල්ල කියනවා ජොන්ස්ටන්ට ඔයා ගලගෙදර මීරිගම රඹුක්කන හයිවේ එකෙන් ගැහුවා නේද කියලා. කිරියල්ල කියනවා ජොන්ස්ටන්ට. ජොන්ස්ටන් කියනවා ඇයි ඔයා මීරිගම කුරුණෑගල කෑල්ලේ මොකද කරේ කියලා අහනවා. ඒක දේශපාලනේ. ඉන්න බෙහෙත්තමද චන්නජය සුමන. මේ පැත්තේ හිටපු සෞඛ්‍යමති රාජ්‍ය සේනාරත්න කියනවා චන්නජය සුමන බෙහෙත් වලින් ගැහුවා. මෙතන ගැහුවේ. මෙතන ඉඩම් ගත්තා. මාළඹෙන් ගෙවල් ගත්තා කියලා රාජ්‍ය සේනාරත්න කියනවා. එතකොට ඉන්න සෞඛ්‍යමති හිටපු සෞඛ්‍යමතිට කියනවා ඇයි ඔයා නැව් ගත්තේ? මොකද්ද මේ වෙලා තිබෙන්නේ? මාරුවට දශක ගණනාවක් තිස්සේ මේ පක්ෂ දෙක අපේ රටේ ජනතාව විපතටපත් කරා, රට විපතටපත් කරා. එනිසා අපිට තිබෙන්නේ කුමක්ද? අපිට අද තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව පළවැහැරීම පමණක් නොවේ. නැවත 74 වසරක දිගුවට ඉඩ නොදෙන දේශපාලනයක් අපිට තිබෙන්නේ. සැලකිලිට වාදනය කරන්න. අලිමන්ත්‍රයක් තියෙන කෙනෙක් ඉන්නවා. නේද? මොකද්ද මැද පෙරදකින් තෙල් දෙන කෙනෙක් ඉන්නවා. නේද? ඉන්නවනේ කෙනෙක්. අනේ දේශපාලනය කියන්නේ සිගිති ආතල් නොවන බව මතක තියාගන්න කියන්නේ. දේශපාලනය කියන්නේ සිගිති ආතල් නෙවෙයි. වේදිකාවට නැගිලා නේද දැක්කද? නේද? මං හිතුවා අතේ මැෂින් එකක් හයි කරලා කියලා. කෙලවරක් නැහැ. දේශපාලන කියන්නේ ඒක නෙවෙයි. මේ රට කඩා වැටලා තියෙන තැන අපේ සමාජයේ මුහුණ දී තියෙන අර්බුදය මේකෙන් ගොඩ ගන්න නම් මොකද්ද තිබෙන්නේ? මේකෙන් ගොඩ නගන්න තිබෙන්නේ අපි මේ රටේ ශක්තිමත් මහා ජන ව්‍යාපාරයක් හදන්න ඕනකම තිබෙනවා. තව දුරටත් මේ අර්බුදයට හුදු ඡන්දේ දවසට ඡන්ද පොලට ගිහිල්ලා කතරයක් ගහලා ආණ්ඩුවක් හදලා කිරිබත් කාලා රතිඤ්ඤා පත්තු කරලා ගෙදරට වෙලා බලාගෙන ඉන්න ආණ්ඩුවක් වැඩක් නැහැ. එහෙම ආණ්ඩුවල තවදුරටත් රට හදන්න බෑ. මෙතෙක් කාලයක් මොකද සිද්ධ වෙන්නේ? මැතිවරණයක් එනවා. තමන් කඳුරක් තෝරගන්නවා. ඡන්ද පොලට යනවා. කතරේ ගහනවා. කිරිබත්තු ගෙනවා. රතිඤ්ඤා පත්තු කරනවා. ආණ්ඩුවක් හැදුවයි කියලා ජයග්‍රහණයෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් උන්මාදයටපත් වෙනවා. මාස දෙක තුනක් යනකොට ආයෙත් වැරදුනා වගේ. අපි හිතුවේ නෑනේ. අපි හිතුවේ සර් කියලා. මොන සර්ද? ඔහොමනේ හිතුවේ. එහෙම එකක් නෙවෙයි. එහෙම ගන්න පුළුවන් රටක් නෙවෙයි මේක තිබෙන්නේ. බඩු ටික ගේන්න ඩොලර් නැත්තම්, ණය ටික ගෙවා ගන්න ඩොලර් නැත්තම් රටේ ජාතික නිෂ්පාදනය කඩා වැටෙනවා. කඩදාසි කම්මල් වැහිලා කඩදාසි නිෂ්පාදනය වෙන්නේ නැත්තම්, සිමෙන්ති කම්මල් වැහුණා ඒවා නිෂ්පාදනය වෙන්නේ නැත්තම්, තේවතු ටික පාළුවට ගියා ඒවා නිෂ්පාදනය වෙන්නේ නැත්තම්, මරටේ ජාතික සම්පත් ටික ප්‍රයෝජනට අරන් නිෂ්පාදනයකට අපි යන්නේ නැත්තම්, රට වගේ අටගුණයක මහමුදක් තියෙනවා. ඒක ඔය අවුවට වේලි ඉන්න මහමුදක් නම් ඊටමත් වටිනා වෙරළ තීරයක් තිබෙනවා. ඒක අවුවට වේලි ඉන්න වෙරළ තීරයක් නම් මහා නරක සම්පත් තිබෙනවා. ඒවා මහ පොළොවට ඔහෙ වෙලලී තිබෙන සම්පත් නම් ඒවා ඔහෙ තියාගෙන රටක් හදන්න බෑ. මේ රට හදන්න මොකද කරන්න ඕන? මේ රට හදන්න උඩ සිට බිම දක්වා වැඩ කරන්න ලෑස්ති. මේ රට වෙනුවෙන් කැප වෙන්න ලෑස්ති. මේ රට ගොඩනැගීම තමන්ගේ පරම පවිත්‍ර චේතනාව බවට පත් කරගත්තු. ඒ සඳහා වැඩපිළිවෙලක් තිබෙන මහා ජන ව්‍යාපාරයක් වුණා. එහෙම නැතුව මේ රට හදන්න බෑ මතක තබා ගන්න. හුදු පක්ෂයකට කතරයක් ගාලා හුදු ආණ්ඩුවක් හදලා රටක් හදාගන්න බෑ. අද අපට අවශ්‍ය මොකද්ද? අපිට කරුණු දෙකක් තිබෙනවා. මේ ආණ්ඩුව පළවා හැරලා නව ජනතාවාදී පාලනයක් හදන්න ඕන. එක දෙක ඒ පළවා හැරීම සඳහාම ගොඩනගෙන මහා ජන ව්‍යාපාරය මේ රට ගොඩනගන්න මැදිහත් වෙන්න ඕන. ඒකයි අපේ වැඩේ. මේක තියෙන නව මහා ජන ව්‍යාපාරය. පක්ෂ නෙවෙයි. පක්ෂ පැත්තකට තියමු. පක්ෂවල පාට පැත්තකට තියමු.
අද අපේ රට මුහුණ දී තිබෙන්නේ තවදුරටත් පක්ෂ වලට බෙදලා එකිනෙකා සැකයෙන් එකිනෙකා අතර ක්‍රෝධයෙන් වෛරයෙන් ගොඩනගන්න පුළුවන් රටක් නෙවෙයි අපි ඉස්සරහ තිබෙන්නේ. අපේ ඉස්සරහ තිබෙන්නේ කුමක්ද අද? සියලු දෙනා සාමූහිකව මේ රට ගොඩනගන්න පුරපදන මහජන ව්‍යාපාරයක් වුණා. එනිසාගේ පළමු කඩවීම ඒ මහජන ව්‍යාපාරය ශක්තිමත් ලෙස ගොඩනගන එක. අපිට සතුටුයි. මේ නුගේගොඩ එකම හිස් කොට මම දන්නා වේදිකාව පිටිපස තවත් දසදහස් සංඛ්‍යාව ජනතාවක් ඉන්නවා. අපි නොපෙනෙන්න වේදිකාවේ ඉදිරි කෙළවර අපිට නොපෙනෙන මානේ මා හිස් කොටක් එකතු වෙලා තිබෙනවා. ඔබගේ අපේක්ෂාව මොකක්ද? ඔබගේ බලාපොරොත්තුව මොකක්ද? ඔබ ඇයි ආවේ? මේ දුර්දාන්ත පාලනය වෙනස් කරන්නත් නව ජනතාවාදී පාලනයක් හදන්න. එමුනේ මොකද කරන්න ඕන? අපි හැම කෙනාම පක්ෂ පාට සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද මැලේද කතෝලිකද බෞද්ධද හින්දුද ඉස්ලාම්ද වේදකින් තොරව අපි සියලු දෙනා එකතු වෙන මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. අද විශ්වවිද්‍යාල ආචාර්යවරු ශාස්ත්‍රයේ ප්‍රබලතම පංගුකරුවන් ජාතික ජන බලවේගය නියෝජනය කරනවා. අද අපේ රටේ ශාස්ත්‍ර සාහිත්‍යදරයන් කලාකරුවන් මේ රට වෙනුවෙන් ලියපු මේ රට වෙනුවෙන් ගයපු විශාල ප්‍රමාණයක් අද ජාතික ජන බලවේගයේ පංගුකරුවන් බවට පත් වෙලා තිබෙනවා. මේ රටේ ගොවි ව්‍යාපාරයට නායකත්ව දෙන අපේ නාමල් කරුණාරත්න සහෝදරය ඇතුළු ගොවි ව්‍යාපාරයේ ගොවි ජනය අද මේකේ ප්‍රධානම පංගුකරුවන් බවට පත් වී තිබෙනවා. අපේ ලාල්කාන්ත් සහෝදරය, වසන්ත සමරසිංහ සහෝදරය, අපේ මහින්ද ජයසිංහ සහෝදරය නායකත්ව දෙන ගුරුවරු, පෞද්ගලික සේවක සේවිකාවන්, රාජ්‍ය සේවක සේවිකාවන් මේ මහජන ව්‍යාපාරයේ ප්‍රබලතම පංගුකරුවන් බවට පත් වෙමින් තිබෙනවා. මේ රට ගොඩනැගීමට අත්වමනාව තිබෙන කර්මාන්තකරුවන් ගණනාවක් අපි සෑමදාම වගේ අපේ රටේ කර්මාන්තකරුවන් එක්ක අපි සාකච්ඡාවක් කරනවා. මේ රට අවංක වැඩ කරන ලෑස්ති ව්‍යවසායකයන් එක්ක අපි සාකච්ඡාවක් කරනවා. ඔවුන් සූදානම් තමන්ගේ දැනුම තමන්ගේ හැකියාව මේ රට ගොඩනැගීම සඳහා යොදවන්න ඔවුන් අපි එකතු කරමින් තිබෙනවා. මේ රටේ නව තාරුණ්‍යයක් තිබෙනවා. ඔවුන්ගේ පැතුම්, ඔවුන්ගේ අපේක්ෂාවන්, ඔවුන්ගේ බලාපොරොත්තු විශාලයි. නව තරුණ පරම්පරාවක් ඉන්නවා. ඔවුන් වෙනදට වඩා වැඩි ලෝකයේත් එක්ක සම්බන්ධයි. ලෝකේ වෙනස්කම් දන්නවා. ඔවුන්ට නව බලාපොරොත්තුවක් අවශ්‍යයි. අනේ නව බලාපොරොත්තු සහිත තරුණ ව්‍යාපාරයක් මේ ජාතික ජන බලවේගයත් එක්ක ශක්තිමත් වී ඉන්නවා. එදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගාවට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා ආපහු හැරිලා වුණේ. ආයේ එන්නේ නැහැ. ආපහු හැරෙන්නේ. මත තියාගන්න. එහෙම තරුණ ව්‍යාපාරයක් තිබෙනවා. මෙරට වතුකරේ, උතුරේ, නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනයාත් එක්ක අපි කටයුතු කරමින් තිබෙනවා. හෙට මම අම්පාර යනවා එවැනි පුරවැසියන් හම්බ වෙන්න. අපි සයින්ත මරුදු ගිහලා හම්බුණා. අපි මේ මාසේ අප්‍රේල් මාසේ දෙවෙනිදා කිලිනොත් කියනවා. දෙවෙනිදා වවුනියාව යනවා. අපි 23 වෙනිදා නුවරඑළිය අපි මහින් සහෝදරයත් එක්ක. මෙමයි තියෙන්නේ. මේ සියලු පුරවැසියන් එකතු කරන්න ඕන. මේ මහජන ව්‍යාපාරය. අපේ රටේ හැමදාම පීඩාවටපත් වෙන හැමදාම විශාල ගින්නක් තමගේ පපුව තුළ හිර කරගෙන ජීවත් වෙන කාන්තාව මේ ව්‍යාපාර කොටස් කරුවන් බවට පත් වෙන්න ඕන. එනිසා අපි මේ රට වෙනස් කරන්න පුළුවන් බලය ගන්න පුළුවන් මහජන ව්‍යාපාරය අපි හදනවා. ඔබ ලෑස්ති වෙන්න ඕන. මෙතන දහස් සංඛ්‍යාවට ඔබගේ ගමේ කොඩි අතට ගන්න ඕන. වෙන කවුරුත් කරන්නේ නැහැ. සහෝදර එනවද කියලා අහන්න එපා. සහෝදරට පුළුවන්ද කියලා අහන්න එපා. හැමදෙනාම තමගේ ගම ඇතුලේ ගෙන්ගෙට යන්න, පුරවැසියන් හම්බ වෙන්න, ශක්තිමත් මහජන ව්‍යාපාරයේ කොටස් කරුවන් බවට ගමේ පුරවැසියන් පත් කරගන්න. අපිට දේශපාලනේ හොඳ ඉවක් වගේම හොඳ මැනීමක් තිබෙනවා. ඔබ මේ වැඩේ ලෑස්ති කරන්න හරියට මිම්මාවුත් හරියට මැනීමාවුත් අපි වැඩේ කරලා දෙන්නම් වේගේ. බය වෙන්න එපා. හැබැයි කලබලයට නෙවෙයි. අපි දන්න කලබලයක් තියෙනවා. මේ වේදනාව දරාගෙන ඉන්න බෑ.
පෝලිම් වල මිනිස්සු මැරෙනවා. ලේසි නෑ පෝලිම් වල මිනිස්සු මැරෙනවා. මේ ස්වභාවික මරණ නෙමෙයි. මනුෂ්‍ය ඝාතන. අපි ඇස්සිඟරි පිට තෙල් ටික ගහගන්න ගිහපු තාත්තා පෝලිම ඉඳලා මැරිලා වැටෙනවා. ගෑස් ටැංකිය ගේන්න ගිහපු අයියා පෝලිම ඉඳලා මැරිලා වැටෙනවා. තවදුරටත් ඉවසන්න ඕනද? නෑ ඉවසිය යුතු නෑ. එහෙත් කලබල වෙන්නේ. වැඩේ හරියට ලෑස්ති වෙන්න. දසදහස් ගණන් ජනයා ඔබ ජීවත් වෙන ගම්වල නගරවල පෙළ ගැහෙන්න මේක වෙනස් කරන්න පුළුවන්. සහතික වශයෙන් අන්නවෙනි පුළුල් මහජන ව්‍යාපාරය අපි හදමු. ඔබ හැමදෙනාම එකතු වෙන මේ වැඩේට. අපි දන්න දුර බැහැර සිට විශාල පෙළපාලියකින් ඇවිල්ලා විශාල නේද වේදනාවන් දරාගෙන අද මෙතෙන්ට රැස්ලා තියෙන කුමටද මේ වැඩේ අපි කරන්න ඕන. මතක තියාගන්න. මේ වැඩේ අපි කරන්නේ නැත්නම් කරන්න කිසිවෙක් නැහැ. මේ වැඩේ අපේ પરම්පරාව කරන්න ඕන. සහතික වශයෙන් මේ කාර්ය අපේ પરම්පරාව අවසන් කරන කාර්යයක් බවට පත් කරනවා. 74 වසරක සාපේ අපි නිමා කරනවා. එතෙන් සිට අපි ඔක්කොම එකතු වෙමු. අවුරුද්දක් දෙකක් පොරබදමු. කර්මාන්ත කරුවාගේ වැඩේ, විද්වතාගේ වැඩේ, ගොවියාගේ වැඩේ, දීවරයාගේ වැඩේ, වතුකම් කරුවගේ වැඩේ, වෘත්තීයගේ වැඩේ, දේශපාලකගේ වැඩේ, වරාය වැඩේ, तेल संस्था में काम करो तेल संस्था में बैठे सीडीपी के काम करो एक बैठे विद्युत बल मंडल काम करो एक बैठे අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රට හදමු. මේක හදන්න පුළුවන්. මේක හදන්න පුළුවන් රටක්. මේ රටේ මේ විදිහට අපි වැළලෙන්න හෝ මේ රටේ අපි මේ විදිහට දුක් විඳින්න හෝ මේ රටේ අපි මේ විදිහට වද වේදනා විඳින්න ඕන රටක් නෙවෙයි මේක. මේ ව්‍යසනය අපිට ඇති කරේ මේ පාලකයෝ. මේ ව්‍යසනය අපිට ඇති කරේ මේ දේශපාලකයෝ. මේ ව්‍යසනය අපිට ඇති කරේ මේ ආණ්ඩු. මේක ස්වභාවික විපතක් නෙවෙයි. මේ පාලන කණ්ඩායම් විසින් අපි ඇත දමන ලද ව්‍යසනයක්. මෙන්න මේ ව්‍යසනය අපි ගොඩේමු විශාලත මහජන ව්‍යාපාර ගොඩනගමු. මේ ක්‍රැස්ලා ඉන්න ජනය අපි පොඩ්ඩක් ඉමිතින් අවුරුදු ටිකක් නේද තුට්ටක් ඉන්න ඊට පස්සේ නගර කේන්ද්‍ර කරගෙන මහජන ගඟක් ගලමු. මහජන ව්‍යාපාරේ ගොඩනගමු. මේ පාලකයන් පළවා හරින අපේ රටේ දුව දරුවන්ට අද කුසේ දඟලන දරුවට සුළඟේ ලිලා මොන්ටිසෝරි යන දරුවට තමන්ගේ ඇකේ නැලෙන දරුවට තමන්ගේ අනාගත පිළිබඳ බලාපොරොත්තු වෙන තරුණයට නව රටක් නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනා පෙළ ගැහෙමු. පෙරට එන්න කියලා ආරාධනා කරමින් ඔබ හැමදෙනාටම ජය වේවා. ජාතික ජනබලවේගයට ජය වේවා. අපි හැමදෙනාම අපේ වැඩ කොටස කරමු. එවෙනුවෙන් සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම නතර